හරි. එතකොට ගිය සතියේ අපි පටන් ගත්ත පාඩමේ අපි කතා කරන්න පටන් ගත්තේ නෙට්වර්ක් ගැන. නෙට්වර්ක් ගැන කතා කරනකොට මම මතක් කරා අ කමියුනිකේෂන් එකක් නිවැරදි ආකාරයෙන් සිද්ධ වෙන්න. sannivedana නිවැරදි ආකාරයෙන් සිද්ධ කරගන්න අපි ගාව තියෙන අත්‍යවශ්‍යයෙන් තිබෙන්න ඕන සාධක කීපයක් ගැන කියලා තමයි අපි පළවෙනි ඩිස්කෂන් එක පටන් ගත්තේ. එතකොට ඒ සාධක ටික ගැන අපි කතා බහ කරා. මෙතන ඔයගලන්ට පේන්න තියෙන්නේ සාධක ටික රයිට්. සෙන්ඩර් යවන්නා ඉන්න ඕනේ, ලබන්නා ඉන්න ඕනේ, මාධ්‍යයක් තියෙන්න ඕනේ, මැසේජ් එකක් තියෙන්න ඕනේ සහ නියමාවලියක් ප්‍රොටෝකෝල්. ඒ කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට දත්තයක් sannivedanaya වෙනකොට ඒ දත්තේ sannivedanaya වීමට බලපාන නීති රීති සමුදායට තමයි අපි ප්‍රොටෝකෝල් එකක් කියලා කියන්නේ. එතකොට මාධ්‍ය එතෙන්දී අපි කතා බහ කරා වර්ග දෙකකින් ඉන්න පුළුවන් නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය පැත්ත ගැන කතා බහ කරා. ඊළඟට සංඥා වර්ග දෙක ගැන අපි කතා කරා ප්‍රතිසම සහ අංකිත කියන විදිහට. ඒතර ප්‍රතිසම එක අපි කතා කරා සයිනාකාර වක්‍රයක් විදිහට නේද? වේව් එකක් විදිහට ගමන් කරන දෙයක් නැත්නම් හැදිලා තියෙන හැඩ ගැහිලා තියෙන දෙයක්. ඒක කාලය අනුව එයාගේ ඒ වක්‍රයේ ඉන්න තැන එන්න වෙනස් වෙනවා. රයිට්. ඒක එක එක වෙලාවට එක එක තැන්වල තමයි ඒක පිහිටන්නේ. ඒ විදිහට ගිහිල්ලා තමයි ඒක සයිනාකාර වක්‍රයක් නැත්නම් ওই වේව් එකක් විදිහට හැදෙන්නේ, තරංගයක් විදිහට හැදෙන්නේ. අංකිත සංඥාවක් පැත්ත ගැන ගත්තොත් සලකනු ලබන ඕනම අවස්ථාවකදී යාට තියෙන්න පුළුවන් බිඳුව හෝ එක කියන අගයන් දෙකෙන් එකක් පමණයි. එතකොට බිඳුව කියන අගය අපි පහළ මට්ටම විදිහටත් එක කියන අගේ ඉහළ මට්ටම විදිහටත් සලකලා අපි මේ ග්‍රාෆ් එක ඇඳලා පෙන්නුවා මේ විදිහට තමයි අංකිත සංඥාවක් වැඩ කරන්නේ නැත්නම් හැසිරෙන්නේ කියන එක. රයිට්. එතකොට ඒ වගේම තමයි අපි ප්‍රතිසම සංඥාවක් ඇනලොග් වේව් එකකට අදාළව තියෙන ක්වොලිටිස් ටික ගැන, ගුණාංක ටික ගැන කතා කරා. විස්තාරය අපි කියනවා ඒකට වේව් එකක තියෙන උස කියලා. ඊළඟට ෆ්‍රීකවන්සි සංඛ්‍යාතය සලකනු ලබන කාලයක් ඇතුළත සාමාන්‍යයෙන් අපි අරගන්නේ තප්පරයක් කියන කාලය. ඒකට සලකනු ලබන කාලයක් ඇතුළත අපිට දකින්න පුළුවන් වක්‍ර ප්‍රමාණය. ඒතර වක්‍රයක් කියන එක තමයි මම මේ ඔයගලන්ට වෙනම එදා මෙතනින් ඇඳලා පෙන්නුවේ. මේකට අපි කියනවා වක්‍රයක් කියලා. ඒ වගේ වක්‍ර කීයක් තියෙනවද කියන එක. ඒ වගේම තමයි කලාව. කලාව කියලා අපි කතා කරේ මේ පටන් ගන්න කෝණය. නේද? මේ කෝණය තමයි අපි කලාව විදිහට හැඳින්වුවේ. කියන්නේ තරංගය පටන් ගන්නකොට ස්ටාර්ට් කරනකොට එක්ස් අක්ෂය එක්ක තිරස් අක්ෂය එක්ක අපි කියනවා ඒකට කාලාක්ෂය කියලත්. කාලාක්ෂයත් එක්ක තියෙන ඇන්ගල් එක. කෝණය තමයි අපි කලාව කියලා හඳුනගන්නේ. ඊළඟට මාධ්‍යයක් ඇතුලේ තරංගයක වේගය කියන්නේ ප්‍රතිසම තරංගයක ඇනලොග් සිග්නල් එකක නැත්නම් ඇනලොග් වේව් එකක වේගය v සමානය ෆ්ලැම්ඩ කියන සමීකරණයෙන් අපි ගන්න පුළුවන් කියලා සමාවෙන්න කතා කරා. එතකොට ඒකට අදාළව අපි යම් යම් ගණනය කිරීමුත් කරා. ප්‍රශ්න ලියලා කොහොමද මේ කතා බහ සිද්ධ වෙන්නේ කියන එක. එතකොට v සමානය ෆ්ලැම්ඩ කියන එකේදී v කියලා කියන්නේ මාධ්‍ය තුල ප්‍රචාරණ වේගය. ඉංග්‍රීසියෙන් නම් අපි ඔකට කියනවා ප්‍රොපගේෂන් ඩිලේ ප්‍රොපගේෂන් ස්පීඩ් එක කියලා. ඊළඟට ලැම්ඩ කියන්නේ තරංග ආයාමය, වේව් ලෙන්ත් කියලා අපි කියනවා. ඊළඟට F කියන්නේ සංඛ්‍යාතය, ෆ්‍රීකවන්සි අපි කලින් කතා කරපු විදිහට. එතකොට මේ වගේ සම්මත ඒකක තියෙන්නේ වේගයට තප්පරයට මීටර්. ms ඍණ 1 කියලා අපි කියනවා. තරංග ආයාමයේ මීටර්, සංඛ්‍යාතය හර්ට්ස් නැත්නම් තප්පරයට කියන ඒකක වලින් තමයි මේගොල්ලන්ව මැන ගැනීම සිද්ධ කරන්නේ. එතකොට ඒකට දාලා අපි ගණන් කීපයක් කතා බහ කරා. ඒ ගණන් කීපය කතා බහ කරලා තමයි අපි සෙෂන් එක නතර කරේ. මට මතක විදිහට. ඔව්. ඊට පස්සේ අපි මාධ්‍ය ටික ගැනත් කතා බහ කරා නේද?
මාධ්‍ය ටික ගැන අපි කතා බහ කරලා ඉවර කරා නේද ළමයි? ඔව් ඔව් මම මේක මේ ඔයගලන්ට විස්තර කරලා ඒකේ නෝට්ස් දාලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මාධ්‍ය පැත්ත ගැන අපි කතා කරනකොට මාධ්‍ය ජාති දෙකක් ගැන මීඩියා ජාති දෙකක් ගැන සුහාරා stop that. Suhara, stop it. Tati is doing a class. Tati's. ළමයි තපරකින්. හරි ළමයි. එතකොට අපි මාධ්‍ය ගැන කතා කරනකොට වර්ග දෙකක් ගැන කතා කරා. නියමු මාධ්‍ය නොනියමු මාධ්‍ය කියන්නේ guided media unguided media කියලා ඉංග්‍රීසියෙන් කියනවා. සරල විදිහට අපි කතා බහ කරන විදිහට කතා කරොත් නියමු මාධ්‍ය කියලා කියන්නේ wires පාවිච්චි කරලා අපි sannivedanaya කරන්න භාවිත කරන wire වර්ග. right ඊළඟට නොනියමු කියලා කියන්නේ wireless කියන එක. එතකොට wired media විදිහට අපි ಜಾති තුනක් කතා කරා. එකක් තමයි ටවිස්ටඩ් පෙයා ඇම්බරි යුගල කියන වය එක තම අපි සාමාන්‍යෙන් නෙට්ව කේබල්ල එකක් කියල කතා බහ කරන්නේ. එතකොට ඒක UTP සහ STP කියන වර්ග දෙකෙන්ම අපි කතා බහ කර UTP කියන කියන්නේ අන්ශීල්ඩඩ් ටවිස්ටඩ් පෙයා STP කියලා කියන්නේ ශීල්ඩඩ් ටවිස්ටඩ් පෑතුර අන්ශීල්ඩඩ් කියල කියන්නේ අපි ටවිස්ටඩ් පෑගක් කියලා කිව්වේ මේ කේබල් එක ඇතුළේ ඇඹරිච්ච වයර්ස් දෙකක් තියෙන ගැන කපල් එකක් තියෙන යගේ කපල් සතරක් තියෙනවා ඒකින් එක කපල් එක ආවරණය කරලා තියෙනවා නං තඹ කම්බි දැලකින් අපිකට කියනවා ශීල්ඩ ටවිස්ටඩ් පෑ ස්ටප එකක් කිය UTP එකක් කියල කියන්න එහෙම ආවරණයක් නැති කම්පිකට තොට මෙතන මේ පින්තුර දාලා තියෙන එක පයායකයි මේ වගේ පයාස් හතරක් ඔගලට දකින්න පුළුවන් ඊනකට කතා කර කොෙක්ෂියල් කේබල් එක ගැන කොෙක්ෂියල් කේබල් එක කියලා කියන්නේ සමාක්ෂර හැන කියලා අපි කිව්වා මේක මේ ටීවී ඇන්ටන වයරක කියලා අපි කතා බහ කරනවා එතකොට ටීවී ඇන්ටනවායක එකක් සමහරිටෝකුල දැකල තියෙන පුළුවන් නද මැද්දෙන් කම්බියක් තියෙන කම්බි ආවරණය කරගන්න රිජි ෆෝර්ම ආවරණයක් වගේක් තියෙනවා එකට අපි කියනවා ඉන්සිවලට එකක් කියලා එන පරිවාරකයක් විද්දුත් පරිවාරකයක් තමයි ආවරණය වෙන්නේ ටස එයාව වහගෙන එයාට උඩින් තියෙනවා ශීල් එක කම්බි දැලක් ශීල්ඩ එකත් කව කරගෙන තියෙනවා කෝට් එක නැතන් ජැකට් එක කියලා අපි කියනවා ගණකම් ප්ලාස්ටික් ආවරණයක් ප්ලාස්ටිකලක රබ ටයිප් එක ආවරණයක් එතකොට STP UTP වලට වඩා කොලිටිය එකෙන් වැඩි කොයික්ෂල් කේබල් එකක් ඒ වගේම තමයි කමියනිකේෂන් වලදිත්තේ කොලිටිය එක අපිට අත්තිදින්න පුළුවන් ඒ වගේම තමයි දුර STP කේබල් එකක් භාවිතා කරලා UTP කේබල් එකක් භාවිතා කරලා සාමාන්‍ය මීට්‍ර 100ක් විතර වගේ තමයි උපරිම අපිට ඩේට කමිනිකේට් කරගන්න පුළුවන් වෙන්නේ නමුත් කොක්ෂල් කේබලයක් කරගත්තම ඊට වඩා වැඩි දුරකට අපිට පුළුවන් කමිනිකේෂන් කියන එක කරගන්න අවසාන අපි කතා කර ඔප්ටිකල් ෆයිබ ඔගොල ෆයිබ ඔප්ටික්ස් කියල කතා කරන තන් කතා බහ වෙන ටෙක්නෝජික තමයි මේ තියෙන කොට එක ආලෝකය භාවිතා කරන්නේ මනාද මැසේජ් එකක් අරගෙන යන්න නැතන් කමිනිකේට් කරගන්න දැනට ලෝකය පවතින වඩාත්ම වේගවත් සන්නිවේදන ආකාරය කියලා අපි කතා බහ කරන්නේ ෆයිබ ඔප්ටික්ස් කමිනිකේෂන් කියනක මොක දෙක දත්ත රැගෙනයාම ආලෝකයේ වේගය වගේ ලබා දෙනවා කියනක තමයි අපි කතාබහක් කරන්නේ ඒ වගේම තමයි අන්කයිඩ මීඩිය විදිර අපි කතා කර ප්‍රධාන වශයෙන් රේඩියෝ වේවස් නැත්තං පොදුවේ අපි කියනවා ඉලෙක්ට්‍රෝ මැග්නටික් වේව එකක් විදු චුම්භක තරන්ගයක් කෙලෙතර විදු චුම්භක තරඟ එක වර්ග තියෙනවා ඒවයින් මේ රේඩියෝ වේව් කියලා මේකට නම වැටෙන්නේ හේතුව තමයි මේ විදු චුම්භක තරඟ කියනක මූලිකව භාවිතාවන්නේ රේඩියෝ කමිනිකේෂන් වල තමයි ලෝකයේ මුලින්ම
එතකොට ඒක නිසා තමයි ඒක රේඩියෝ වේව් කියලා නම් වෙන්නේ. නමුත් ඇත්තටම එතෙන් තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග. ඒවා එක එක සංඛ්‍යාත වලින් තියෙනවා. අපි වැඩිපුරම භාවිතා කරන සංඛ්‍යාත දෙකක් තමයි ඔය VHF සහ UHF කියලා කියන්නේ. කියන්නේ ගොඩක් වෙලාවට අපේ TV channels ඇන්ටනාවක් ඔස්සේ අපි බලනවා නම් අපිට එන්නේ VHF සහ UHF කියන ටික භාවිතා කරලා. ඊළඟට කතා කරා මයික්‍රෝවේව් වල ಜಾති දෙකක් තියෙනවා කියලා අපි කතා කරා. එතන තියෙනවා ටෙරස්ටරියල් මයික්‍රෝවේව් කියන්නේ භෞමික ශුද්ධ තරංග. කියන්නේ පොළවේ ඉන්න එක ස්ටේෂන් එකකින් තව ස්ටේෂන් එකකට පණිවිඩය යවනවා. එතනින් තව තැනකට යවනවා. ඒ විදිහට කමියුනිකේට් කරගන්න. ඊළඟට කතා කරා අපි සැටලයිට් මයික්‍රෝවේව් එක ගැන. එතනදී අපි කතා කරා මුළු ලෝකයම ආවරණය කරගන්න අපිට වුවමනා වෙන්නේ චන්ද්‍රිකා 3ක වගේ වුවමනාවක්. ඒකෙන් පුළුවන් ඒ චන්ද්‍රිකා 3 පොළව කැරකෙන වේගයෙන්ම භ්‍රමණය වෙන්න තිබ්බොත් පොළොව වටේ ඒ චන්ද්‍රිකා 3කින් පුළුවන් සම්පූර්ණ පෘථිවියම කමියුනිකේෂන් කවර් කරගන්න. රයිට්. එතකොට ඒක තමයි චන්ද්‍රිකා ශුද්ධ තරංග නැත්නම් සැටලයිට් මයික්‍රෝවේව්ස් කියලා අපි කතා බහ කරේ. එතකොට රේඩියෝ වේව් වලට වැඩිය ගොඩාක් දුර කමියුනිකේට් කරන්න පුළුවන් මයික්‍රෝවේව් භාවිතා කරලා. හැබැයි රේඩියෝ වේව් තරම් ලාභදායී නෑ. නැත්නම් මිල අඩු නැහැ. මයික්‍රෝවේව් එකක් ස්ටැබ්ලිෂ් කරගන්න සහ ඒ කමියුනිකේෂන් එක ගන්න අපි සැලකිය යුතු ස්ථාපනය කිරීමේ පිරිවැයක් ඉන්ස්ටලේෂන් කොස්ට් එකක් දරන්න වෙනවා. ඒ වගේම තමයි අපි කතා බහ වුණා අනිත් මාධ්‍ය ගැන ඉන්ෆරෙඩ් ගැන කතා බහ වුණා. මේක සාමාන්‍යයෙන් ගොඩක් කලාට රිමෝට්ස් සම්බන්ධයෙන් ඒ වගේම කීබෝඩ්ස් වලටත් අපි Bluetooth කීබෝඩ් භාවිත Bluetooth භාවිතා කරන වගේම ඉන්ෆරෙඩ් වලින් කීබෝඩ් එක භාවිතා කරන ගොඩක් කලාට PlayStation වගේ ගේම්ස් වල ඉන්ෆරෙඩ් කීබෝඩ්ස් පාවිච්චි වෙනවා. ඒ වගේම තමයි අපි කතා බහ වුණා Wi-Fi වයර්ලස් ෆිඩෙලිටි කියන තාක්ෂණය ගැනත් ඔය Wi-Fi ඊළඟට ඉන්ෆරෙඩ් Bluetooth ඔය කට්ටිය තුන්දෙනාම අයිති වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග කියන පැත්තට, ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් කියන පැත්තට. අපි Wi-Fi and Bluetooth ගැන ලොකුවට කතා බහ වුණේ නැහැ. ඒක අපි නිකන් සඳහන් කිරීමක් විතරයි කරේ. අවසානයේ ලේසර් තාක්ෂණය, ලේසර් ටෙක්නොලොජි ගැන කතා බහ වුණා. ඒ වගේම සිග්නල් ප්‍රොපර්ටිස් ගැන කතා වුණා. ප්‍රොපර්ටිස් ජාති දෙකක් ගැන අපි කතා වුණා. ඒක තමයි ලේටන්සි එක සහ බෑන්ඩ්විඩ්ත් එක කියන දෙක. ලේටන්සි තමයි ගුප්තතාව කියලා අපි අරගෙන තියෙන්නේ. ඉංග්ලිෂ් සිංහල මීඩියම් ළමයි එතන මේ ඉංග්‍රීසි වචනේ ලියාගත්තා නම් හරි ලේටන්සි කියන එක. right. ලේටන්සි මේ කලාප පළල කියලා කියන්නේ බෑන්ඩ්විත්. රයිට්. එතකොට ලේටන්සි එක කියලා අපි හැඳින්වුවේ එකිනෙකට දුරින් පවතින ඩිවයිසස් දෙකක් අතර හෝ යම් කිසි දුරක් අතර දත්ත සංනිවේදනය සඳහා ගතවන කාලය. එතකොට ඒක සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් විදිහටත් ලබා දෙනවා. නැත්තම් ස්පෙසිෆික් එක ස්ථාන දෙකක් බලලා ඒ අතරතුර වේගය ගැනත් සඳහන් කිරීමක් කරනවා. මිලි තප්පර වලින් ඕක ගණනය කිරීම කරන්නේ. ඒ වගේම තමයි කලාප පළල බෑන්ඩ්විඩ්ත් එක. එතකොට කියන්නේ කොච්චර ෆ්‍රීකවන්සි රේන්ජ් එකක්ද මේකට භාවිතා කරන්න පුළුවන් කියන එක. එතකොට ෆ්‍රීකවන්සි රේන්ජ් එක වැඩි වෙන්න අපිට ගෙනියන්න පුළුවන් දත්ත ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අර විද්‍යුත් චුම්බක තරංග ගැන අපි කතා කරනකොට අපි කතා කරානේ රේඩියෝ තරංග වලට VHF මේ මෙච්චර ප්‍රමාණය කියලා. එතකොට එක දශමෙන් දශමයට VHF UHF චේන්ජ් කරගන්න පුළුවන්. එතකොට ඒ සංඛ්‍යාත ප්‍රමාණය ගෙනියන්න පුළුවන් සංඛ්‍යාත ප්‍රමාණය වැඩි වෙනකොට ගෙනියන්න පුළුවන් මෙසේජස් ගන්න වැඩි වෙනවා. ඒ කියන්නේ එක සංඛ්‍යාතයක් කියලා කියන්නේ එක පාරක් කියලා හිතුවොත් එයින් සංඛ්‍යාත 10ක් කියන්නේ පාරවල් 10ක්. 100ක් තියෙනවා නම් පාරවල් 100ක්. ඒතර කියන්නේ බෑන්ඩ්විඩ්ත් එක වැඩි වෙනවා කියලා කියන්නේ සංඛ්‍යාත ප්‍රමාණය වැඩි වෙනවා කියන එක. එතකොට ගෙනියන්න පුළුවන් ඩේටා ප්‍රමාණයත් වැඩි වෙනවා. රයිට්. එතකොට ඒක තමයි අපි බෑන්ඩ්විඩ්ත් එක නැත්තම් කලාප පළල කියලා කතා කරන්නේ. එතන මේක සංඛ්‍යාතයක් නිසා අපි කතා බහ වෙන්නේ. එතනදී අපි කියනවා හර්ට්ස් තමයි මෙයා මනින ඒකකය කියලා. රයිට්. ඒ වගේම තමයි අපි කතා බහ කරා මේ
තරංගයකට අදාළව තියෙන ගුණ ගැන එකන ලේටන්සේ එකයි බෑන්ඩ් විත් එකයි කියන ගුණ ඉදිහරතම අපි කතා බහ වෙන්නේ ඊළඟට මේ වැහැරීම විකෘතිවීම සහ ഘോഷාව කියන තුන් දෙන ඇට්නේෂන් ඊළඟට අපි කතා කරනවා ඩිස්ට්‍රෝෂන් සහ නොයිස් කියන තුන් දෙනා ගැන එතනද අපි කතා කර ඇට්නේෂන් කියල කියන්නේ වැහැරීම නැත්තං තරංගයක තියෙන ශක්තිය අඩුවීම ඒක වැඩි කරගන්න පුළුවන් කියලා අපි කතා කරා රිපීට එකක් භාවිතා කරලා ඊළඟට විකෘතිවීම කියන එක කතා බහ වුණා මොන විදිහරද මේක කමියනිකේට් වෙන්න කියන මොන වේගෙන්ද තරංග කීපයක් එකට එකතු කරලා වැඩ හැදෙන තරංගයක් එක වේගවලින් තියෙන නිසා රිසීව් වෙන අන්තයේදී ඒක එක විදිහට රිසීව් වෙලා තරංගය විකෘති වෙන්න පුළුවන් කියලා කතා වුණා ഘോഷාව කියන එක බාහිරින් එන බලපෑමක් ඔරිජිනල් තරන්ගේට බාහිරින් ඇතිවන ශබ්දයක් අපි ഘോഷාව විදිහට කතා බහ කරන ඇත නොයිසක විදිහට කතා බහක් කර රයි් ඔය ටික තමයි අපි එදා කතා බහ උනේ මූලික මූර්ජන තාක්ෂණ වලටත් ගිහිල තියෙනවද ළමයි තප්පරයක් ඉන්න ළමයි හරි රයි් එතකොට අපි මනාද මූර්ජන මොඩියලේෂන් මොඩ්ස් ගැන කතා කරා ජාති දෙකටම අදාළව එකක් අපි ඇනලොග් ඒවට අදාළව අපි කතා බහ කරා මූර්ජන තාක්ෂණය එතන්ද අපි මූර්ජන ජාති තුනක් ගැන FM AM සහ PM ෆ්‍රීකන්සි මොඩියලේෂන් ඇම්පලිටියුඩ් මොඩියලේෂන් සහ පේස් මොඩියලේෂන් කියන තුන ගැන කතා කරා එක කොහොමද සිද්ධ වෙන්න කියලා කතා බහ වුණා ඒ වගේම තමයි ඩිජිටල් සිගනල් එකට අදාළව අපි කතා කරා මූර්ජනය එතකොට අපි කිව්ව මෙතනදී මූර්ජනය කියන වචනෙන් අපි කතා බහ කරන්න හැ ඩිජිටල් මොඩියලේෂන් වලට අදාළව අපි කතා කරන්නේ සීරු මාරුව කියන කොටස භාවිතා කරලා එතට එතනදිත් සංඛ්‍යාතය ඊළඟට විස්ථාරය ඊළඟට කලාව කියන තුන සීරුමාරු කරන ආකාරයතම අපි කතා බහ කරේ රේක ගැන අපි කතා බහුණ මන් නැවත ලොකෝට කතා කරන්න යන්න නැහැ වීඩියෝස්ටික රිෆ කරන්න පුළුවන් ඒ වගේ අපි සිංක්‍රනයිසේෂන් ගැන කතා කර සිංක්‍රනයිසේෂන් කියල අපි කතා කරේ සෙන්ඩගේ පැත්තෙන් යවන ඩේට රිසේවගේ පැත්තට ගියාද කියලා අශුව කරන්න තියෙන ක්‍රමවේදය තින් කියල්තම අපි සිංක්‍රනයිසේෂන් කතා කර එතනද කලොක් එකක් භාවිතා කරනවා කියල අපි කතා බහ කර සහ ඊලාගට එන්කෝඩින් ටෙක්නික්ස් ටික ගැන කතා බහ කරලා තමයි අපි නතර කරේ මේ මැන්චෙස්ට එන්කෝඩින් එක මට තපරයක් දෙන්න ස්කෝලින් කෝල එකක්
හරි එතකොට ඊට පස්සේ අපි අවසානට අපි කතා කරේ මේ එන්කෝඩින් ටෙක්නික්ස් ටික ගැන එතන මැන්චෙස්ට එන්කෝඩින් කියන එක අපිට කතා බහ කරගන්න පුළුවන් වුණාද මතක නෑ මට කවුරුහරි කෙනෙක් කන්ෆර්ම් කරන්න අපි මැන්චෙස්ට එක ගැන කතා කරාද නැද්ද කියන එක ගැන රයි හරි අපිට මැන්චෙස්ට ගැන කතා බහ කරන්න ඕනේ නෑ රයි හරි අපි අද කතාකරු මැන්චෙස්ට එන්කෝඩින් කොහොමද කරන්න කියලා දැන් NRC එකයි NRC එල් එකයි කට්ටියට මතක ඇති කියලා මම හිතනවා ගිය සතිය අපි කතා බහ කරපු දේ එතකොට මැන්චෙස්ට එක කතා බහ කරනකොට මේ විදිහට අපිට කතා බහ කරගන්න පුළුවන් හරි මැන්චෙස්ට එන්කෝඩින් එක මම මෙතන පොඩ්ඩක් ඔයගලන්ට ඇඳලා පෙන්නන්නම් පොරකින් ළමයි ලේන පොඩි තප්පරයක් ඉන්න හරි ළමයි මැන්චෙස්ට එන්කෝඩින් මේ විදිහටයි සිද්ධ වෙන්නේ රයිට් අපි මේ තියෙන මයික් එක මියුට් කරගන්න කාගේ හරි ඔන් වෙලා රයිට් අපි
මේක අඩිරූල තියලා ගැහුවා නම් හොඳයිලා මතක් රැකින්න. හරි. right. හරි මම හිතනවා මේ කොටු ව්‍යුහය ඔයගලන්ට පේනවා ඇති කියලා. මෙතන අපි මේ තියෙන අංක රටාවම සලකමු. right. එතකොට මම මෙතනට ගන්නවා 1.1 0.1 කියන රටාව. right. එතකොට දැන් මේ කියන සිග්නල් එක එන්කෝඩ් කරන්නයි අපි හදන්නේ. හරි. මේ ලයිට් ඔෆ් කරන්න. එතකොට මේක අපිට එන්කෝඩ් කරනකොට මෙන්න මෙතන පෙන්නලා තියෙනවා වගේ. කියන්නේ මේ 1.1 වැඩ කරන විදිහ තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සිග්නල් එක. ඒ වගේම තමයි මෙතන උඩ මම පෙන්නලා තියෙනවා ක්ලොක් සිග්නල් එකක් කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට ඒ ක්ලොක් සිග්නල් එකයි ඩේටා එකයි දෙන්නම එකතු කරලා තමයි මැන්චෙස්ටර් කියන මෙතඩ් එක පටන් ගන්න. නැත්නම් මැන්චෙස්ටර් කියන එන්කෝඩින් සිස්ටම් එක හැදෙන්නේ. ඒතර එතනදිත් මැන්චෙස්ටර් කියන එන්කෝඩින් සිස්ටම් එක මුලින්ම හඳුන්වලා දෙන්නේ ජී ටෝමස් කියන ඔය පුද්ගලයා මේකට අදාළව. එතකොට එයා මේක ඇඳපු විදිහ පස්සේ කාලෙකදී IEEE ස්ටෑන්ඩඩ් වලට ගන්නවා කියලා. IEEE ස්ටෑන්ඩඩ් කියලා කියන්නේ අන්තර්ජාතික සම්මතයක්. එතනට ගන්න චේන්ජ් කරනවා. ඒක චේන්ජ් කරන්නේ මෙන්න මේ කියන ආකාරයට. right. GE තෝමස්ගේ මෙතඩ් එක ගැන කතා කරොත් ජී තෝමස් කියන මෙතඩ් එක ගැන කතා කරොත් එයා කතා කරා එක සහ බිඳුව නිරූපණය කරන්න හැඩ දෙකක් ගැන. එකක් තමයි එක කියන එක නිරූපණය කරා මෙන්න මේ හැඩෙන්. එක අපි කියනවා top to bottom සිම්බෝල් එකක් කියලා. උඩ ඉඳලා පහළට ඇඳපු සිම්බෝල් එකක්. ඒ වගේම තමයි බිඳුව කියන එක නිරූපණය කරා ඕකේ විරුද්ධ පැත්තට. කියන්නේ bottom to top. ඔන්න ඔය විදිහට. ඒක සාමාන්‍යයෙන් අපි ගන්න පරාසය ඇතුලේ කොටසක් විදිහට කියන්නේ හරියට භාගේ බෙදෙන විදිහට තමයි අපි සලකන්නේ. right. එතකොට බිඳුව එක විදිහකටත් එක තවත් විදිහකටත් නිරූපණය කරලා. ඒතර මේ හැඩ දෙක මතක තියාගන්න ඕනේ ඕගලන්ගේ මේ වැඩේ ක්ලියර් කරනකොට. right. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් දැන් විභාගෙදි මේ වගේ ග්‍රාෆ් එකක් දුන්නොත් මුලින්ම කරන්න තියෙන දේ තමයි මේ කියන කඩේරි ටික ඇඳලා දීලා නැත්තම් ඒ කඩේරි ටික ඕගොල්ලෝ ඇඳ ගන්න එක. right. ඊළඟට තමයි ඕගොල්ලෝ මේ රේඛා ටික මේක අතරමැද්දේ අඳින්න පටන් ගන්න. right. එතකොට මුලින්ම පෙන්නලා තියෙනවා එක කියන එක අඳින විදිහ.
එතකොට මම මේක චුට්ටක් මේ පැත්තට ගන්න නැත්නම් ඔයගොල්ලෝ පටල ගන්නවා. පොඩ්ඩකින් ළමයි රෙස්පොන්ඩ් කරන්න වෙලා යනවා. ළමයි පොඩ්ඩකින් මේක මේ අද එහෙම වෙනවා. ඔව් උදිත් තාක්ෂණික දෝෂ තමයි. රයිට් හරි. හරි. එතකොට මේ හැඩ දෙක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. දැන් අපිට තියෙන මේ උඩ රතු පාටින් ලියලා තියෙන ඉලක්කම් රටාව බලාගෙන 1 සහ බිංදු පුරව ගන්න. right. මම මේක වැඩේ ටිකක් පැහැදිලි වෙන්න මම මේක උඩින්ම රටාව ලියන්නම්. මේ කළු ඉරි අස්සේ ඔයගලන්ට ඒක පැහැදිලි නැති වෙලා යනවා. right. හරි. එතකොට අපි
ජී තෝමස්ගේ ආකාරයට එන්කෝඩින් සිස්ටම එක හඳිනවනම් මතක තියාගන්න ඕන හැඩ දෙක තමයි මේ දෙක. ඊට පස්සේ අපි ඒක සරලව නිර්මාණය කරන්නයි තියෙන්නේ. එතකොට එක කියන එක මට අඳින්න පුළුවන් උඩ සිට පහළට. right. ඊළඟට තියෙන බිඳුව කියන එක අඳින්න පුළුවන් පහළ සිට ඉහළට. එක කියන එක අඳින්න පුළුවන් නැවත උඩ සිට පහළට. දැන් මේක ඇඳගෙන යනකොට ඔයගලන්ට පේනවා ඇති සිගනල් එක ඔටෝමැටිකලි කම්ප්ලීට් වෙනවා. අර අපිට මැද යාකිරිලි කරන්න දෙයක් නැහැ. එහෙම යා කරන්න පුළුවන් තැන් එනවා. ඒ තැන් අපි අඳුනගමු. එතන බිඳුව කියන එක යට සිට උඩට. නැවත බිඳුව කියන එක යට සිට උඩට. එක කියන එක උඩ සිට යටට. නැවත තියෙන්නේ එක උඩ ඉඳලා යටට. ආයෙත් තියෙන්නේ එක උඩ ඉඳලා යටට. ඊළඟට තියෙන බිඳුව යට ඉඳලා උඩට. ආයෙත් තියෙන බිඳුව යට ඉඳලා උඩට. ආයෙත් තියෙන්නේ එක. කියන්නේ උඩ සිට යටට. ඔය විදිහට තමයි සිගනල් එක ඇඳෙන්නේ. ඊට පස්සේ මේ කම්ප්ලීට් නොවෙච්ච තැන් මෙන්න මේ තැන් අපි කම්ප්ලීට් කරන්න ඕනේ. එතකොට තමයි අපේ සිගනල් එක කම්ප්ලීට් සිගනල් එකක් වෙන්නේ. හරි. මේ කරපු වැඩේ පැහැදිලිද? right. අනිත් අය? හරි. right. හරි. එතකොට GE තෝමස්ගේ මේ මෙතඩ් එකෙන් පස්සේ ආයි සැරයක් මං කිව්වා IEEE ස්ටෑන්ඩඩ් එකට මේක වෙනස් වුණා කියලා. ඒතර IEEE ස්ටෑන්ඩඩ් එක කියලා වෙන මුකුත් විශේෂ දෙයක් නෙවෙයි උනේ. IEEE ස්ටෑන්ඩඩ් එකේදී මේගොල්ලෝ මේ හැඩ දෙක වෙනස් කරනවා. ඒ කියන්නේ එක කියන එක පෙන්නනවා යට සිට උඩට කියලා බිඳුව කියන එක්කෙනා පෙන්නනවා උඩ සිට යටට කියලා. ඒ කියන්නේ තනිකරම හැඩ දෙක මාරු කිරීමක් උනේ. right. එතකොට ඒකට අදාළව අපි නිර්මාණය කරොත් හරියටම අපි අර GE තෝමස්ගේ මෙතඩ් එකකින් ඇඳපු වේව් එකේ මිරර් ඉමේජ් එක ප්‍රතිබිම්බය තමයි අපිට හම්බෙන්නේ. right. එතකොට මෙයා අඳිනවා යට සිට උඩට. ඊට පස්සේ 0 අඳිනවා උඩ සිට යටට. ආයි එක අඳිනවා යට සිට උඩට. ආයි බිඳුව අඳිනවා උඩ සිට යටට. ආයි බිඳුව අඳිනවා උඩ සිට යටට. ආයි එක අඳිනවා යට සිට උඩට. ආයි එක අඳිනවා යට සිට උඩට. ආයි එක අඳිනවා යට සිට උඩට. ඊට පස්සේ බිඳුව අඳිනවා උඩ සිට යටට. ඊට පස්සේ ආයි බිඳුව අඳිනවා උඩ සිට යටට. ආයි එක අඳිනවා යට සිට උඩට. ඔය විදිහට අපි මේක කම්ප්ලීට් කරනවා. ඒක කම්ප්ලීට් කරාම අපිට හම්බෙන්නේ හරියටම අර උඩ තියෙන වේව් එකේ ප්‍රතිබිම්බය. ඔව්. උදිත ඒක තමයි ලේසි විදිහ. ඒ කියන්නේ එතකොට අපිට හැඩේ වරදින්නේ නැහැ. නැත්තම් අපි මැද තියෙන ඒවා පුරවන්න ගියොත් පුතේ කලින් අපිට හැඩේ වරදින්න පුළුවන්. right. ඒක නිසා එතකොට අපිට අර අපි U එක මෙහෙම U එකක් පුරවගත්තොත් අපිට හිතාගන්න බැරවනේ මම උඩ ඉඳලා යටටද යට ඉඳලා උඩට ඇන්ද කියලා පොඩි පැටලුම් සහගත තැනක් එන්න පුළුවන්. ඒක නිසා අන්තිමට ෆිල් කරගන්න එක තමයි වඩාත්ම සේෆ් විදිහ. අදාළ කොටස ඇන්දා ඊට පස්සේ හිස් තැන් ටික පුරවගත්තා. හරි තේරුණාද?
හරි අපි එහෙනම් ප්‍රශ්නයක් කරමු ඕගලන්ට මන් දැන් අදාළ කම්බිනේෂන් එකක් දෙනවා වන්සන් සීරෝ සෙට් එක ඔගුලට ජාති හතරෙම මම පොඩක් ගිය සතියේ මේ ඇඳපු එකත් පොඩ්ඩක් මතක් කරන්නම් මේ දෙන්නවත් නැත සමහරයට මතක නැතුව ඇති මේ NRC L එකෙන් අඳිනකොට non return to zero L කියන ආකාරය අඳිනකොට ඒක හරිම ලේසි මම මේක පොඩ්ඩක් මකලා නැවත මතක් කරන්නම් සමහර අයට අමතක ඇති right එතකොට ඕගලන්ට කරන්න තියෙන්නේ non return to zero එක නම් හරිම ලේසි ඒකේ බිඳුව යට අවස්ථාව විදිහටත් එක උඩ අවස්ථාව විදිහටත් මාක් කරගෙන යන්නයි තියෙන්නේ. එතන බිඳුව මෙතන එක මෙයාට බිඳුව මෙතන එක ආයෙත් තියෙන්නේ එක මේක තමයි අපි සලකන බිට් ස්ට්‍රීම් එක වෙන්නේ. මෙතන බිඳුව නැවත බිඳුව මෙතන එක ඊට පස්සේ තියෙන්නේ කනෙක්ට් නැති තැන් ටික කනෙක්ට් කරගන්න. non return to zero inverted එකේදී අපිට කතා කරන්න තියෙන්නේ zero කියන එක යටත් sorry non return zero inverted එකේදී ඔයගොල්ලෝ මෙන්න මේක මතක තියාගන්න ඕනේ. බිඳුව තියෙන අවස්ථාවකදී කියන්නේ ඔයාලට පටන් ගන්න ස්ථානයේ බිඳුව නම් යටින් අපි මාක් කරනවා එක නම් උඩින් මාක් කරන්න ඕනේ. දැන් මෙතන මේකේ තියෙන බිඳුවනේ. ඒක නිසා අපි යටින් මාක් කරලා පටන් ගන්නවා. එතනින් කන්ටිනියු වෙනකොට එතනින් ඉස්සරහට යනකොට ඔයාට එක නම් හම්බෙන්නේ. එක හම්බෙනවා නම් දැනට තියෙන කියන්නේ ඊළඟ අවස්ථාව එක නම් දැන් මගේ ඊළඟ අවස්ථාව එක. එතකොට මම කරන්නේ දැනට තියෙන ස්ටේට් එක මාරු කරනවා. ඊළඟට හම්බෙන්නේ බිඳුවක් නම් ඒ ස්ටේට් එක කන්ටිනියු කරනවා. ඊළඟට හම්බෙන්නේ එක නම් දැනට තියෙන ස්ටේට් එක මාරු කරනවා. ඊළඟට හම්බෙන්නේ බිඳුවක් නම් ස්ටේට් එක කන්ටිනියු කරනවා. එතකොට එක හම්බුනොත් ස්ටේට් එක මාරු කරන්න ඕනේ. දැන් මෙතනදී එක හම්බෙනවා ස්ටේට් එක මාරු වුණා. ආයෙත් එක හම්බෙනවා ස්ටේට් එක මාරු වෙනවා. ඊළඟට බිඳුව ස්ටේට් එක කන්ටිනියු ඊළඟට බිඳුව ස්ටේට් එක කන්ටිනියු ඊළඟට එක ස්ටේට් එක මාරු වෙනවා. ඒතර ඒකේ එක නම් උඩ බිඳුව නම් පහළ කියලා අපි කතා බහ කරන්නේ නැහැ. එතෙන්දී කතා කරන්නේ එක හම්බුනොත් පවතින තත්ත්වය වෙනස් කරනවා. පටන් ගන්නෙ බිඳුව නම් පහලින් එක නම් උඩින්. ඒක තමයි පටන් ගන්න ස්ටෙප් එක. ඊට පස්සේ මේගොල්ලන්ව කනෙක්ට් කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. හරි. ඔයකත් මතක් වෙන්න ඇති. අපි දැන් එතකොට මට මේ ಜಾති හතරෙන්ම NRCL, NRCI ඊළඟට මැන්චෙස්ටර් GE තෝමස් මෙතඩ් එකෙන් මැන්චෙස්ටර් IEEE මෙතඩ් එකෙන් කරගෙන යන්න ඕනේ. right. හරි. නම් මම ප්‍රශ්න දානවා මෙතනින්. හවස. ළමයි තප්පරයක් ඉන්න. ළමයි ඔයගොල්ලෝ ප්‍රශ්නේ මම ලියනකොටම ලියා ගන්න.
හරි ඉංග්‍රීසි එක මේක යටින් ලියනවා. රයිට් ළමයි පටන් ගන්න. ඔයගොල්ලෝ දන්නවා කරන්න ඕනේ මොකක්ද කියලා. කරා ටක් ගාලා එවන්න. හරි ළමයි මං මට විනාඩි 2-3ක් දෙන්න මං එන්නම් ඔයගොල්ලෝ වැඩේ කරගෙන යන්න. රයිට් දැන් මේකේ මේ ට්‍රැක්ස් ඇඳගන්න. ඒ කියන්නේ මේ මෙතන ඒගොල්ලෝ පෙන්ලා තියෙනවා වගේ පොතේ පෙන්ලා තියෙනවා වගේ කඩිරි වලින් ඇඳගෙනයි වැඩේ කරන්න පටන් ගන්න ඕනේ. රයිට් පිළිවෙලට වැඩේ කරගෙන යන්න. රයිට්
හරි එක්කෙනෙක් උත්තරේ එවලා තිබුණා. ඒ උත්තරේ හරි නියමයි. කවුද එවලා තිබුණේ? චමෝද්. ඔව්. හරියටම හරි චමෝද්. අනිත් අයත් ටක් ගාලා කරලා එවන්න. පැටි මේ ගහලා. රයිට් චාමරගේ ෆොටෝ එකත් හම්බුණා ඉන්න බලන්න. රයිට් NRC L එක හරි. NRC I එකත් හරි. yes good. ඔව් හැබැයි පුතේ ඔයා මම ලියපු එක නෙවෙයි ලියාගෙන තියෙන්නේ. කමක් නෑ ඔයා ඇඳලා තියෙන විදියට ඒක හරි. 1010 කියලා මං ඉවර කරලා තියෙන කමක් නෑ. ඔයා ඇඳලා ඔයා ලියාගෙන තියෙන විදියට ඒක හරි. no problem. right හිතාරා හිතාරගේ G තෝමස් එක හරි. හිතාර G තෝමස් එක පොඩ්ඩක් අවුල් කරගෙන තියෙන පුතේ. ඔයා පළවෙනි වන්න එක හරි, දෙවෙනි 0 එකත් හරි, තුන්වෙනි වන්න එක හරි, හතරවෙනි වන්න එක වැරදිට ඇඳලා තියෙන්නේ.
ඒක පොඩ්ඩක් බලන්න හිතාර මං අඳිනකොට නැත්තම් ඔයා ආයෙසරයක් go through කරාට කමක් නැහැ. හිතාර දුව පුතේ ඔයා හතරවෙනි එකේ හැඩය හරියට මැච් කරගන්න දුව. හතරවෙනි එකේ හැඩය මැච් වෙන්නේ නැහැ ඔයාට. තුන්වෙනි එක හරි මුලින්ම දුව හැඩ ටික ඇඳලා ඉන්න. ඊට පස්සේ සම්පූර්ණ එක ඇඳ ගන්න. G තෝමස් වල හැඩ වෙනස් වෙන්නේ නැහැනේ පුතේ. බිඳුවට තියෙන එක හැඩයක්, එකට තියෙන එක හැඩයක්. දුවගේ තුන්වෙනි එකයි හතරවෙනි එකයි අතර තියෙන හැඩ දෙක වෙනස්. හරි. මම දැන් අඳිනවා බලන්න කොතනද වර්ධින්නේ කියලා ඔයගලන්ට. right. එතකොට ඔයගොල්ලෝ කරගෙන යන වැඩේ හරිනම් ඒක ඕකේ කරගන්න, වැරදි නම් වැරදි ටික හදාගන්න. right. right. විහන්සා උත්තර ටික ආවා ඉන්න බලන්න. right. NRC L එක හරි දුව. පුතේ NRC I එකේ අවුලක් තියෙනවා. පොඩ්ඩක් බලන්න මං අඳිනකොට මං ඒක කිව්වේ එකනම් ස්ටේට් එක වෙනස් කරන්න කියලා දුවා. එක හම්බෙන ඕනම තැනකදී අපි තියෙන ස්ටේට් එක චේන්ජ් කරන්න. දුවගේ තුන්වෙනි ඒ කියන්නේ තුන්වෙනි එක හම්බුනාම ස්ටේට් එක චේන්ජ් වෙලා තියෙනවා. හතරවෙනි එක හම්බුනාම ස්ටේට් එක චේන්ජ් වෙලා නැහැ. මැන්චෙස්ටර් මැන්චෙස්ටර් හරි පුතේ. මැන්චෙස්ටර් එකේ ඩ්‍රොයින්ස් දෙකම හරි. right. අරක වෙලා තියෙන වැරද්ද බලා ගන්න. thank you. right. හරි. දැන් මේක අල්ලගත්තේ නැති අය හෝ නැත්තම් ඩවුට්ස් තියෙන අය දැන් හරියට බලා ගන්න. right. දැන් මම මේ අඳින්න හදන්නේ මුලින්ම NRC I. sorry NRC L එක. එතකොට මේක හරි ලේසි. අපි මෙතනදී කතා බහ වුණේ එක කියන්නේ ඉහළ අවස්ථාවක්, බිඳුව කියන්නේ පහළ අවස්ථාවක්. ඔය එක තියෙන තැන් වලට ඉහළ අවස්ථාව ලකුණු කරන් යනවා. බිඳුව තියෙන තැන් වලට පහළ අවස්ථාව ලකුණු කරගෙන යනවා. right. ඔය විදිහට යන්න පුළුවන්. හරි. එතකොට වේව් එක කම්ප්ලීට් කරගන්න තැන් ස්තැන් ටික කම්ප්ලීට් කරන්නයි තියෙන්නේ. right. ඔය විදිහට තමයි පළවෙනි එක කම්ප්ලීට් වෙන්නේ.
බලන්න NRC ඉන්වර්ටඩ් අඳින විදිය. NRC ඉන්වර්ටඩ් එකේ අපි කතා කරේ පටන් ගන්න ඩිජිට් එක දීලා තියෙන අවස්ථාවෙන් අඳින්න ඕනේ. ඒක නම් උඩ අවස්ථාවක්. ඊළඟට බිඳුව නම් හම්බෙන්නේ කලින් තිබ්බ අවස්ථාව කන්ටිනියු කරනවා. ඒ කියන්නේ එකම තමයි. එක හම්බුනොත් අවස්ථාව චේන්ජ් කරනවා. ආයෙත් එක හම්බෙන්නේ එතනදී අවස්ථාව චේන්ජ් කරන්න ඕනේ. නැවත බිඳුව හම්බෙන්නේ තියෙන අවස්ථාවම ඉස්සරහට ගෙනියනවා. නැවත බිඳුව හම්බෙන්නේ තියෙන අවස්ථාව ඉස්සරහට ගෙනියනවා. දැන් එක හම්බෙන්නේ තියෙන අවස්ථාව චේන්ජ් කරනවා. බිඳුව කියලා කියන්නේ තියෙන අවස්ථාව කන්ටිනියු කරනවා. එක කියලා කියන්නේ නැවත අවස්ථාව චේන්ජ් කරනවා. බිඳුව කියලා කියන්නේ තියෙන තත්ත්වයම ඉස්සරහට ගෙනියනවා. ඔයගලන්ගේ වේව් එක මෙන්න මේ විදිහට කම්ප්ලීට් වෙන්න ඕනේ. රයිට්. ඔතන වැරදීම් වෙච්ච අය හිටියා. ඒතර ඕකේ මතක තියාගන්න ඕනේ. එක තියෙනවා නම් පටන් ගන්න ඕනේ එක නම් උඩින් බිඳුව නම් යටින්. එතකොට ඊළඟ අවස්ථාව එතනදී එක හම්බුනොත් ඊළඟ අවස්ථාවේදී එක හම්බුනොත් තියෙන තත්ත්වය ඊට විරුද්ධ තත්ත්වයට. ඒ කියන්නේ බිඳුව නම් එක කරන්න ඕනේ, එක නම් බිඳුව කරන්න ඕනේ. බිඳුව හම්බුනොත් තියෙන තත්ත්වයම ඉස්සරහට ගෙනියනවා. බිඳුව නම් බිඳුව, එක නම් එක විදිහට. හරි. මෙතනට වෙනකන් කරපු දේවල් ටික තේරුණාද? කන්ෆර්ම් කරන්න. right. අනිත් අය සර් ඒක පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. NRC I එකද? ඔව් සර්. හරි. ඔමින්න කොතනද මේ ඉනුකට තේරුම් නැති උනේ? ඒක සර් මේ 1.1 සමාන වෙන්න කොහොමද? ඒ කියන්නේ මෙහෙම ඉනුක මෙතඩ් එකක් තියෙන්නේ. ඉනුකට දැන් පටන් ගන්න තැන එක තිබ්බම උඩින් පටන් ගන්නවා කියන එක තේරෙනවනේ. ඔව් සර්. හරි. එතකොට ඊළඟට හම්බෙන්නේ බිඳුවක් නම්. එකට පස්සේ දැන් මේකේ තියෙන බිඳුවනේ. එතකොට අපි ඉන්න තැන වෙනස් කරන්නේ නැහැ. උඩ නම් උඩම තමයි. හරි. හරි සර්. ඊළඟට ඊළඟ එක්කෙනා එකනේ හම්බෙන්නේ. බිඳුවට පස්සේ තියෙන එක. එක බිඳුව එක තුන්වෙනියට තියෙන්නේ. ඒතර තුන්වෙනියට එක හම්බෙනවා කියන්නේ තියෙන තත්ත්වය වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ උඩ හිටියොත් පහළට එන්න ඕනේ, පහළ හිටියොත් උඩට එන්න ඕනේ. දැන් අපේ එකේ ඉන්නේ උඩනේ. ඒක නිසා අපි පහළට එනවා. හරි සර්. ඊට පස්සේ එක ආයෙත් එකනේ හම්බෙන්නේ. ඒක නිසා ආයෙත් ඉන්න තැන වෙනස් කරනවා. තේරුණාද දිනක? ඔව් සර්. හරි සර්. හරිනේ? රයිට්. හරි. හරි. ඊළඟට මැන්චෙස්ටර් GE තෝමස්ගේ මෙතඩ් එක මම අඳින්නේ. ඒතර GE තෝමස් කිව්වේ මොකද්ද? එක නම් අඳින්න කියලා කිව්වා උඩ සිට පහළට. රයිට්. බිඳුව නම් අඳින්න කිව්වා පහළ සිට ඉහළට. ඒතර ඕක තමයි අපිට ෆලෝ කරන්න තියෙන්නේ. ඒතර අපි එක නම් අපි අඳිනවා උඩ සිට පහළට. පොඩ්ඩක් ඉන්න ළමයි බෝඩ් එක හිර වෙලා තියෙන්නේ. right.
එතකොට මැන්චෙස්ටර් එකේ මුලින්ම තියෙන එක කියන්නේ උඩ සිට පහළට. ඊළඟට තියෙන බිඳුව පහළ සිට ඉහළට. ඊළඟට තියෙන එක උඩ සිට පහළට. ඊළඟට තියෙන එක උඩ සිට පහළට. මෙන්න මෙතන තමයි හිතාරදුව වැරදිලා තිබුණේ දුවාගේ. රයිට්. ඊළඟට බිඳුව පහළ සිට ඉහළට. ආයෙත් බිඳුව පහළ සිට ඉහළට. ඊළඟට එක ඉහළ සිට පහළට. ආයි බිඳුව පහළ සිට ඉහළට. ආයි එක ඉහළ සිට පහළට. ආයි බිඳුව පහළ සිට ඉහළට. රයිට්. දැන් කනෙක්ට් වෙලා නැති තැන් ටික කනෙක්ට් කරගත්තා නම් හරි. රයිට්. ඔච්චරයි තිබුණේ. රයිට්. ඕක තමයි GE තෝමස් මෙතඩ් එක. රයිට්. ක්ලියර්ද? කන්ෆර්ම් කරන්න. right. චමින්දු උත්තර වගේක් එවලා තියෙනවා NRC L එකයි NRC I එකයි හරි. G තෝමස්ගේ ඔව් හරි නේද? බලන්න. yes. හරි. හරි චමින්දු. ඒ දේවල් ටික හරි ඔයාගේ. ඊළඟට මැන්චෙස්ටර් IEEE මෙතඩ් එක. IEEE වල කතා වුණේ එක කියන්නේ පහළ සිට ඉහළට, බිඳුව කියලා කියන්නේ ඉහළ සිට පහළට. right. එතකොට ඔය 62 තමයි මතක තියාගන්න ඕනේ. එතකොට අපි ඒක අඳිනවා එක තියෙන්නේ පහළ සිට ඉහළට. බිඳුව ඉහළ සිට පහළට. ආයි තියෙන එක පහළ සිට ඉහළට. ආයි තියෙන එක පහළ සිට ඉහළට. බිඳුව ඉහළ සිට පහළට. ආයෙත් බිඳුව ඉහළ සිට පහළට. එක පහළ සිට ඉහළට. බිඳුව ඉහළ සිට පහළට. ආයි එක පහළ සිට ඉහළට. බිඳුව ඉහළ සිට පහළට. එතකොට කනෙක්ට් කරගන්න තියෙන්නේ කනෙක්ෂන් නැති තැන් දෙක. ඒ විදිහට ගත්තම හරියටම අර එකේ මිරර් ඉමේජ් එක අපිට එනවා. right. හරි. තේරුණාද මෙතනට වෙනකම්? කන්ෆර්ම් කරන්න. Tati is working baby. Tati will come. හරි. right. එතකොට ඔය තමයි network වල තියෙන එක් කියන්නේ encoding method වලට අදාළව ප්‍රශ්නයක් ආවොත් එන්න තියෙන තැන මෙච්චර කාලයකට විභාගෙදී ඔහොම එකක් ඇවිල්ලා නැහැ. හේතුව තමයි මේක මේ encoding methods හඳුන්වලා දෙන්නේ දැනට අවුරුදු 2කට විතර කලින්. තාම ඇවිල්ලා නැහැ. අපි හැබැයි term test වලට නම් අපි papers හදනකොට ඔක අනිවාර්යෙන් දානවා. right. මට හදන්න දුන්නොත් මම අනිවාර්යෙන් දානවා. මොකද ඕකෙන් ලස්සන ප්‍රශ්නයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ආකාරයේ ප්‍රශ්නයක් හදන්න පුළුවන්. methods ටික මතකද කියලා බලන්න. right. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ error detecting ගැන. ඒ කියන්නේ වරද දෝෂ හඳුනා ගැනීම සම්බන්ධයෙන්. එතකොට මේ error detecting වලට අදාළව ඔයගලන්ගේ note එකේ කතා කරලා තියෙනවා විදි දෙකක්. error detecting නෙවෙයි error control දෝෂ පාලනය ගැන. ඒතර දෝෂ පාලනයේදී දේවල් දෙකක් කරනවා. එකක් තමයි error එක හඳුනා ගන්න එක, error detect කරගන්න එක. අනිත් එක error correct කරන එක. නැත්නම් recover කරගන්න එක. ඒතර අපි අපේ syllabus එකේ ඔය සංකල්ප දෙක ගැන කතා කරනවා. ඒ කියන්නේ වරදක් දෝෂයක් හඳුනා ගැනීම සිද්ධ කරනවා. ඊළඟට දෝෂය නිවැරදි කිරීම සිද්ධ කරනවා. එතකොට
නමුත් අපි ප්‍රැක්ටිකලි ප්‍රැක්ටිස් කරලා බලන්නේ දෝෂයක් හඳුනා ගැනීමට අරගන්න මෙතඩ් එකක් ගැන. ඒකට තමයි අපි කියන්නේ පැරිටි චෙක් එක නැත්තං ඒ පැරිටිචක එක පස්සේ වෙලාවක කොටස් දෙකට කැඩනෝ ඔඩ් පැරිටි ඊවන් පැරිටි කියලා. හරි තුර මේ පැරිටි චෙක් එක වැඩ කරන විදිහ ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒකත් සරල කන්සෙප්ට එකක් තියෙන්නේ පොඩි ටෙක්නික් එකක් කොළුවට දාගන්න තියෙන එක කොහොම දෙන්න පුළුවන් කියලා. ඒතර ඕගලන්ට ওই පැරිටි චෙක් එක සම්බන්ධයෙන් ප්‍රශ්න දෙආකාරයකින් අහන්න පුළුවන්. එකක් තමයි ඩේටා එකක් දීලා ඔගලන්ට කියන්න පුළුවන් මොකක් හරි පැරිටි වර්ගයක් ඊවන් පැරිටි එක හරි ඔඩ් පැරිටි එක හරි ඇප්ලයි කරලා ඩේටා එක හැදෙන විදිහ කොහොමද කියලා කියන්න කියලා. නැත්තං රිසීවර්ගේ පැත්තට ලබන්නාගේ පැත්තට ආපු මැසේජ් එකක් ඔගලන්ට පෙන්නලා 1s and 0s වලින් හැදිලා තියෙන මැසේජ් එකක් පෙන්නලා ඕගලන්ගෙන් අහන්න පුළුවන් මේකට භාවිතා කරලා තියෙන මෙන්න මේ ආකාරයේ පැරිටි වර්ගයක් එයා ඒක නිසා යාගේ ඔරිජිනල් මැසේජ් එක මොකක්ද කියලා හොයාගන්න කියලා. ඒ වගේම තමයි ඕගලන්ට සජෙස් කිරීමක් දෙන්න පුළුවන්. කියන්නේ ඔය ABC කියලා අපිට පේපර එක හම්බෙන ප්‍රශ්න කියන ඒ ප්‍රකාශය නිවැරදිවේ ඒ හා B පමණක් නිවැරදිවී වගේ දේවල් වලට මැසේජ් එකක් දීලා විය හැකි පැරිටි තත්ව ගැන අහන්නත් පුළුවන්. රයිට්. ඒකට ඒක කොහොමද කරගන්න කියන එක ගැන කතා බහ කරගමු. හරි මම මේ කොටු තියෙන එක පොඩ්ඩක් නැති කරනවා. එක අමාරුයි එහෙම කරගෙන යන්න. Daddy, you want to play with me? I'll come to play with you, right? After the class. Right. එතකොට මේ පැරිටි එක මං කලින් කිව්ව වගේ ජාති දෙකක් තියෙනවා ඔඩ් පැරිටි ඊවන් පැරිටි. තර මේ ඔඩ් පැරිටි ඊවන් පැරිටි මොන විදිහෙන් වුණත් මේ පැරිටි චෙක් එකේ සිද්ධ කරන තර්කය මෙච්චරයි. ඕගල්ලන්ට මොකක් හෝ බිට් ස්ට්‍රීම් එකක් දීලා තියෙනවනම් අපි හිතමු උදාහරණයක් විදියට එක බිඳු රටාවක් දීලා තියෙනවා. රයිට්. මේක ඩිජිටල් ඩේටා එකක් සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. ඒ එක බිඳු රටාව දීලා තියෙනවා. ඒ එක බිඳු රටාවට අදාළව ඕගලන්ට කියනවා යම් කිසි පැරිටි වර්ගයක් එක ඔඩ් පැටිද ඊවන් පැටිද කියලා ඕගලන්ට කියන්න ඕනේ. නැතු ඕගලන්ට ඒ තර්ක කිරීම කරන්න බැහැ. එතකොට ඔඩ් පැරිටි හෝ ඊවන් පැරිටි භාවිතා කරලා ඕගලන්ට කියනවා අවුට්පුට් එක නිර්මාණය කරන්න කියලා. එතනදි සරලව කරන්න ඔගලන්ගේ නෝට් එකෙත් මම පෙන්නලා තියෙනවා. අපිට දීලා තියෙන බිට් ස්ට්‍රීම් එකේ දකුණු අත පැත්තේ කෙළවරට වෙන විදිහකින් කියනවා නම් ලීස්ට් සිග්නිෆිකන්ට් බිට් එක විදිහට ලීස්ට් සිග්නිෆිකන්ට් බිට් එක විදිහට එකේ ඉලක්කමක් හෝ බිඳුවේ ඉලක්කමක් අපි දානවා. ඒ එකේ ඉලක්කම හෝ බිඳුවේ ඉලක්කම දානකොට අපි කතා බහ කරන්නේ නැත්නම් අපි සලකලා බලන්නේ ඒ මැසේජ් එකේ තියෙන එකේ ඒවා ගණන number of ones එකේ ඒවා ගණන තමයි අපි බලන්නේ. ඒතර අපි ඔඩ් පැරිටි එකක් ඇප්ලයි කරනවා නැත්නම් ඔඩ් පැරිටි බිට් එකක් ඇප්ලයි කරන්න යාමේදී අපි බලන්නේ මැසේජ් එක තුල එකේ ඒවා ගණන ඔත්තේ සංඛ්‍යාවක් ද කියන එක. ඔත්තේ සංඛ්‍යාවක් නම් අපි පැරිටි බිට් එක විදිහට 0 ඇප්ලයි කරනවා. ඔත්තේ සංඛ්‍යාවක් නෙවෙයි නම් එකේ ඒවා ගණන අපි පැරිටි බිට් එක විදිහට එකක් දාලා එකේ ඒවා සම්පූර්ණ ගන්න ඔත්තේ සංඛ්‍යාවක් කරනවා. right මම ඔක යටිනුත් ඇඳලා පෙන්නන්න සිද්ධ වෙන විදිහ. Daddy, I did it. right එතකොට පැරිටි චෙක් එක පැරිටි එක කොටස් දෙකකට කැඩෙනවා. ඔඩ් පැරිටි එකයි ඊවන් පැරිටි එකයි විදිහට. එතකොට ඔඩ් පැරිටි එකේදී කරන්නේ උදාහරණයක් විදිහට Can I try? after the class baby after the class huh?
මේක මම before parity before after කියලා අවස්ථා දෙකක් ගන්නවා. ඒතර මම bit stream එක ලියා ගන්නවා මේ විදිහට. right එතකොට මේකේ අපිට parity apply කරන්න කලින් right parity apply කරන්න කලින් message එක මෙහෙමයි. එතකොට මෙතනදි කතා කරන්නේ odd parity එකක් ගැන. එතකොට odd parity එකක් කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ message එකේ තියෙන එකේ ඒවා ගණන ඔත්තේ සංඛ්‍යාවක් විය යුතුයි. ඒක තමයි odd parity එකෙන් කරන්නේ. එතකොට එහෙනම් මෙයාව අපිට parity bit එක apply කරලා ලියන්න පුළුවන් මෙහෙම. බිංදුව 1.1.1 ඒ තමයි original message එක. එතකොට මේකේ තියෙන එකේ ගණන 2යි 1 කියලා තැන් දෙකක විතරයි වැටලා තියෙන්නේ. ඒතර ඔත්තේ ගාණක් නෙවෙයි තියෙන්නේ. එහෙනම් අපි parity bit එක 1 කියලා add කරනවා අගට. ඒතර අපේ sending පැත්තේ send වෙන්නේ odd parity එක apply කරලා මේ විදිහට. එතකොට receiver ගේ පැත්තට මේ කියන message එක ආවයින් පස්සේ receiver ගේ පැත්තට දැනුවත් වෙනවා මෙයා වෙවලා තියෙන්නේ odd parity එක පාවිච්චි කරලා. ඒතර ඔයගොල්ලෝ check කරලා බලන්න මෙයාගේ එකේවා ගණන ඔත්තේ සංඛ්‍යාවක්ද තියෙන්නේ කියලා. එහෙමනම් ඒගොල්ලෝ කියනවා error එකක් සිද්ධ වෙලා නැහැ කියලා. හරි කරපු දේ තේරුණාද odd parity එක සම්බන්ධයෙන්? right උදෙත් මෙහෙමයි වැඩේ වෙන්නේ. මේ මම before and after කියලා යවන්නේ parity එක apply කිරීමට පෙර සහ apply කිරීමට පසු. right එතකොට මේ 0.1.1 කියලා කියන්නේ original message එක. right මේ after කියලා අපි කතා කරන්නේ parity එක apply කරයින් පස්සේ තියෙන අවස්ථාව. right හරි එතකොට මේ මෙතන උදිත් වෙන්නේ ඔරිජිනල් එක ඔරිජිනල් මැසේජ් එක තමයි 0.1.1 කියන මැසේජ් එක. එතකොට ඒකට අපි කියනවා මෙයාව කමියුනිකේට් කරනකොට odd parity method එක. right odd parity method එක පාවිච්චි කරලා මැසේජ් එක යවන්න කියලා. එතකොට odd parity method එක පාවිච්චි කරනකොට පාවිච්චි කරන විදිහ තමයි ඔරිජිනල් මැසේජ් එකේ තියෙන එකේ ඒවා ගණන අපි ගණන් කරලා බලලා ඒක ඔත්තේ සංඛ්‍යාවක් නම් බිංදුවක් අගට එකතු කරනවා. ඉරට්ටේ සංඛ්‍යාවක් නම් එකක් අගට එකතු කරන කියන්නේ අගට ෆික්ස් කරනවා. අගට අලවනවා. මොකද odd parity වල concept එක තමයි odd parity apply කරාම message එකකට message එක ඇතුලේ තියෙන එකේ ඒවා ගණන ඔත්තේ සංඛ්‍යාවකට සමාන විය යුතුයි කියන එක. ඒතර ඒකයි මේක ඔරිජිනල් මැසේජ් එකේ තියෙන එකේවා 2යි මෙතන තියෙන එකේවා 2යි ඒක නිසා එකේවා ගණන 3ක් වෙන්න මම parity bit එක විදිහට එකක් add කරලා තියෙනවා. පැහැදිලිද උදිත්? ඔබද? පැහැදිලිද? හරි right great. හරි ඒතර ඔය වගේමනේ අපිට තියෙන්න පුළුවන්නේ එකේවා ගණන ඔත්තේ සංඛ්‍යාවකට සමාන වෙන මැසේජ් එකකුත් නේද? ඒතර එහෙම තිබුණොත් අපි odd parity එක විදිහට apply කරගන්නේ බිංදුව. කෙසේ හෝ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ odd parity විදිහට parity bit එකක්. මේ මෙයාට අපි කියනවා parity bit එක කියලා. parity bit එකක් එකතු කරගන්න ඕනේ. right මෙයාට අපි කියනවා parity bit එක කියලා. ඒතර parity bit එකක් අපි apply කළ යුතුමයි. right ඒතර තව උදාහරණයක් මම අරගත්තොත් මේක මේ විදිහට ඔය විදිහට නම් මැසේජ් එක තියෙන්නේ. ඔයගොල්ලෝ parity bit එක විදිහට මේක එකතු කරන්නේ බිංදුවක්. මොකද දැන්ටමත් එකේව 3ක් මෙයා ගාව තියෙනවා. ඉතින් ඒක නිසා බිංදුවක් තමයි
අපි ඇප්ලයි කරන්න. රයිට් ඔය විදිහට අපිට පුළුවන් පැරිටි බිට් එක ඇප්ලයි කරන එක කරන්න. රයිට් එතකොට ඒක නිසා අර මම අර කලින් කිව්වා වගේ ඔයගලන්ට මේ පැත්තේ තියෙන ඩේටා එක දීලා කියන්න පුළුවන් පැරිටි ඇප්ලයි කරාම මොන විදිහද කියලා හදන්න කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් පැරිටි එක ඇප්ලයි කරාම මෙයා මෙහෙමයි. එයාගේ පෙරාගේ නැත්නම් ඔරිජිනල් මැසේජ් එක මොකක්ද කියලා Daddy, I want to අරගන්න survive. කියලා Let's go. අරගන්න කියලා කතා කරන්න පුළුවන්. Finish with his class. We'll go. right හරි තේරුණාද ළමයි? right හරි ඒතර ඔය විදිහම තමයි ඊවන් පැරිටි එකෙත් තර්කයේ වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ ඊවන් පැරිටි එකේ අපි කතා කරන්නේ මේ එක සහ බිංදු ප්‍රමාණය ඉරට්ටේ සංඛ්‍යාවක් වීමක් ගැන. right එතකොට මම before and after කියලා ගන්නම් ඒකේ. right එතකොට එතනදී ඔරිජිනල් මැසේජ් එක විදිහට මම මේ කලින් එකේ ඔරිජිනල් මැසේජ් එකම ගන්නවා. ඕකනම් ඔරිජිනල් මැසේජ් එක අපිට අපේ සෙන්ඩර්ට යවන්න අපි ලෑස්ති රිසීවට යවන්න ලෑස්ති කරන තැන නැත්නම් සෙන්ඩර්ගේ තැනට පැරිටි ඇප්ලයි වුණාම ඊවන් පැරිටි ඇප්ලයි වුණාම හැදෙන්න ඕනේ 0.1 මේක ඔරිජිනල් මැසේජ් එක. දැන් ඔරිජිනල් මැසේජ් එකේ ඊවන් පැරිටි වල බලන්නේ මම කිව්වා වගේ එකේව ගණන ඉරට්ටේ සංඛ්‍යාවද තියෙන්නේ කියලා. ඒත් ඉරට්ටේ සංඛ්‍යාවක් තමයි ඔරිජිනල් මැසේජ් එකේ තියෙන්නේ එකේව දෙකයි. ඒක නිසා පැරිටි බිට් එක විදිහට බිංදුවක් ඇප්ලයි කරනවා. right අපි මේ අනිත් එක්කෙනා බැලුවොත් 0.1 ගැන එයාව ඊවන් පැරිටි නම් පාවිච්චි කරන්නේ මේ තියෙන ඔරිජිනල් මැසේජ් එක ඔරිජිනල් මැසේජ් එක එකේව 3යි තියෙන්නේ ඊවන් පැරිටි එකකදී අපි බලන්නේ එකේවා ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එහෙනම් මේ එකේව ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් කරන්න මෙයාට එකක් අගට එකතු වෙනවා. right එතකොට පැහැදිලිද ඒකේ මොකක්ද උනේ කියලා කන්ෆර්ම් කරන්න. right හරි එතකොට ඕගලන්ගේ ඔව් මේක එතනට යන්න කලින් නෝට් එක එතනට යන්න කලින් දැන් මේක ළමයි මේ එරර් එක මම කියවන ඩිටෙක්ට් කරගන්නයි පාවිච්චි කරන්න කියලා. වරදක් සිදු වෙලාද නැද්ද කියන එක. ඒතර වරදක් සිද්ධ වෙලා කියලා කොහොමද අපි හොයාගන්නේ? ඔඩ් පැරිටි එක පාවිච්චි කරා කියලා මැසේජ් එකක් ආවොත් එකේවා ගණන ඔත්තේ සංඛ්‍යාවකට සමාන නොවන ආකාරයට අපි කියනවා වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා කමියුනිකේෂන් එකේ. right ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි සෙන්ඩින් මැසේජ් එක 1.1.1 කියන එකේනා ඔඩ් වලින් යවුවම මෙයා රිසීවින් එන්ඩ් එකේදී රිසීව් වෙනවා 1.1.0.1 කියලා. තප්පරයක් ඉන්න ළමයි. ඔය විදිහට රිසීව් වෙනවා. ඒතර මේක ඔඩ් පැරිටි පාවිච්චි කරලා නම් අපි කියනවා මෙතන එකේවා ගණන ඊවන් නම්බර් එකක් තියෙන්නේ.
ඒක නිසා අපි කියනවා error එකක් තියෙනවා කියලා. right ඔය විදිහටම අපි මෙතන ගැන සැලකුවොත් 1.1 විදිහට receive වුණොත් අපි එතන පාවිච්චි කරන්නේ even parity. එතකොට මෙතන තියෙන්නේ odd number of ones කියන එක. ඒක නිසා අපි කියනවා therefore error එකක් තියෙනවා කියලා. right ඒ නිසා error එකක් detect වෙන්න පුළුවන් අවස්ථාව ඔන්න ඕක. කියන්නේ odd parity පාවිච්චි කරලා යවනකොට එකේ වා ගණන ඉරට්ටේ සංඛ්‍යාවකට සමාන වීම, even parity පාවිච්චි කරලා යවනකොට එකේ වා ගණන ඔත්තේ සංඛ්‍යාවකට සමාන වීම ලබන්නාගේ පැත්තේදී error එකක් තියෙනවා කියලා detect කරනවා. ඒක පැහැදිලිද? right හරි දැන් මේකේ error එකක් detect නොවෙන්න පුළුවන් තැනකුත් තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක්. කොහොම අවස්ථාවක්ද? අපි හිතමුකෝ මෙන්න මේ මැසේජ් එක යවන්න තියෙන කියලා. මේ මැසේජ් එක odd parity වලට අදාළව යවුවම එහා පැත්තට මේක රිසීව් වෙනවා මෙන්න මෙහෙම. ඔන්න ඔහොම රිසීව් වෙනවා. දැන් මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ? අපේ ඔරිජිනල් මැසේජ් එක චේන්ජ් වෙලා නේද? පේනවද? මේ ඔරිජිනල් මැසේජ් එක ඉන්ඩිකේට් කරන්නේ මේ බිට්ස් පහෙන්. එතකොට මෙයාගේ මෙතන බිට්ස් පහ තමයි ඔරිජිනල් මැසේජ් එක. එතනදී මෙන්න මේ දෙවෙනි බිඳුව මෙතනට යනකොට එකක් බවට පත් වෙලා. නමුත් සම්පූර්ණ පණිවිඩය ගත්තොත් මේකේ තියෙන්නේ odd number of ones. right එතකොට අපිට මෙතනදී error detected කියලා කියන්න පුළුවන්. error එක අහු වෙනවා. මෙතනත් error එක අහු වෙනවා. right හැබැයි මෙතනදී odd number of ones තියෙන්නේ but original message is changed. The original message එක change නමුත් error එක detect වෙන්නේ නැහැ. හේතුව තමයි එකේවා ගණන ඔත්තේ සංඛ්‍යාවක් තියෙන නිසා. ඔය කියපු දේ තේරුණාද? right හරි එතකොට even parity වලත් ඔය වැඩේ වෙන්න පුළුවන්. මැසේජ් එක යන්න පුළුවන්, bit stream එක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. නමුත් එකේවා ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් නම් තියෙන්නේ. error එක detect නොවෙන්න ඉඩ තියෙනවා. right හරි මේ විදිහට ලියලා පෙන්නන්නම්.
right original message එක අපි මේකම ගමු එතකොට මේක යනවා මේ විදිහට right එතකොට මේක තමයි original message එක මේක තමයි original message එක change වෙච්ච විදිහ එතකොට මේතන තියෙන බිඳුවට මෙතන change වෙලා තියෙනවා එකක් කරා right එතකොට so මෙතන තියෙන even number of ones but original is change still no errors detected හරි එතකොට ඔන්න ඔය තැන් තුන තමයි පැරටි බිට් එක ඇප්ලයි වෙන විදිහ පැරටි බිට් එකට අදාළ වෙර එකක් ඩිටෙක්ට් වෙන විදිහ සහ පැරටි බිට් එකට අදාළ වෙර එකක් ඩිටෙක්ට් නොවෙන විදිහ එතකොට ඔය අවස්ථා තුනට සම්බන්ධයෙන් ඔයගලන්ගෙන් එක ජාතිය ප්‍රශ්න අහන්න පුළුවන් ගොඩක් වෙලාවට MCQ වෙන්න පුළුවන් ඕකට ත්‍රෝ වෙන්නේ ඉතින් දැනගෙන ඉන්න ඔයගලන්ගේ නෝට් එක පැත්ත ගැන බැලුවොත් නෝට් එකේ ඔයගලන්ට ඔය ටික ඔක්කොම සමරි එකක් විදිහට දීලා තියෙනවා රයිට් මෙතන අපි කතා කරලා තියෙනවා කැරක්ටර්ස් වල ඒ කියන්නේ E කියන කැරක්ටර් එකේ මේ පින්තූර තව ටිකක් ලොකු කරගන්නම් මෙතන කතා කරලා තියෙනවා E කියන කැරක්ටර් එකේ representation එක තමයි මේ තියෙන්නේ එතකොට I'm sorry මෙතන පැරිටි බිට් එක මේගොල්ලෝ එක කියලා අරගෙන තියෙනවා එතකොට ඔරිජිනල් මැසේජ් එක හැදෙනවා මේ විදිහට එකේ ඒවා හතරක් තියෙන නිසා මේගොල්ලෝ මේක even parity ආකාරයෙන් නම් කරලා තියෙනවා ඊළඟට A කියන අකුරට අදාළව තියෙන්නේ මේ කියන parity sorry original message එක එතකොට parity bit එක 0 විදිහට අරන් තියෙනවා මොකද මෙතන මේගොල්ලෝ even parity එකක් set කරලා තියෙන්නේ right එතකොට ඔයගලන්ගේ මෙතන මේ සමීකරණයට අදාළව ලියාගන්න සමීකරණය මේ පින්තූරට අදාළව ලියාගන්න මෙතන උඩින් even parity example කියලා නැත්නම් ඔයගලන්ට ඔක පැටලෙන්න පුළුවන් odd parity එකට අදාළව නෙවෙයි මෙතන තියෙන්නේ even parity example එක එතකොට ඒ අකුරට අදාළව තියෙන එකේව දෙකයි ඒක නිසා පැරිටි බිට් එක බිඳුව විදිහට අරගන්න even පැරිටි වලදී එතකොට ඔරිජිනල් මැසේජ් එක මේ විදිහට එහා පැත්තට හම්බ වෙනවා සෝ ඒක even පැරිටි කියලා ගන්නට ඩිටෙක්ට් මේ කියන්නේ එරර්ස් නැහැ කියලා ගන්නට යනවා වැඩිත් හරියට සිද්ධ වෙනවා මෙතන පාවිච්චි කරලා තියෙන C අකුර C අකුරේ තියෙනවා එකේව තුනක් පැරිටි බිට් එක විදිහට එකක් කනෙක්ට් වෙනවා එතකොට මෙතන මේ සෙන්ඩ් වෙන තැන බලන්න එකේ ඒවා 6ක් එක්ක තමයි එයා ඒ පැත්තට සෙන්ඩ් වෙලා තියෙන්නේ. එතකොට එකේව 6ක් එක්ක සෙන්ඩ් වෙනවා කියලා කියන්නේ එයාගේ මැසේජ් එකේ ඔරිජිනල් මැසේජ් එක චේන්ජ් වෙලා තියෙනවා. වැඩිපුර එකේ ඒවා දෙකක් එකතු වෙලා තියෙනවා. නමුත් ඒක ඩිටෙක්ට් කරන්නේ අපි අර කලින් කතා කරා වගේ. මොකද එකේ ඒවා ප්‍රමාණය even එකකට සමානයි. even number එකකට සමානයි. අන්තිම එකේ කතා කරලා තියෙන්නේ Q කියන අකුර ගැන. එතකොට ඒක 1.1.1.3 විදිහට ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ. එතනදී එහා පැත්තට රිසීව් වෙලා තියෙන්නේ අපරකින් තමයි. right එතකොට C වල තිබ්බ අවුල එකේව 3යි පැරිටි බිට් එකද ගත්තා මෙතන එකේව 6ක් තියෙනවා
even තමයි ඒක නිසා error එකක් detect වෙන්නේ නැහැ. නමුත් error එකක් තියෙනවා. Q වල එකේව 4ක් තියෙනවා. නිසා බිඳුව එන්න ඕනේ. නමුත් යනකොට එකේව 3ක් විතරක් තියෙන විදිහට message එක වෙනස් වෙලා තියෙනවා. ඒක නිසා odd number එකක් කියලා count වෙන්නේ error එකක් කියලා detect වෙනවා. එතන error එකක් කියලා detect වෙන්නේ නැහැ. right මේතන ඔයගොල්ලෝ tute එකේ පොඩ්ඩක් indicate කරගත්තා නම් හොඳයි. has an error but not detected කියන එක. has an error not detected. සිංහලෙන් ලියාගත්තොත් දෝෂයක් පවතී නමුත් හඳුනා නොගනී. right හරි දෝෂයක් පවතී නමුත් හඳුනා නොගනී. has an error but not detected. හරි එතකොට ඔය විදිහට තමයි ඔය කතා බහ සිද්ධ වෙන්නේ. අපි එක ප්‍රශ්නයක් කරලා අද සෙෂන් එක නතර කරගමු. සෙෂන් එක නතර වෙන කලින් තව දෙයක් කියන්න ඕනේ. මොකද දැන් නතර කරනවා කියපු ගමන් කට්ටිය දුවන්න ගන්නවා. දැන්ටම දෙන්නෙක් දුවලා ඉවරයි. දන්නේ නැහැ සමහර ලාවට ටෙක්නිකල් එරර්ස් ඇවිල්ලත් කට්ටිය එක්සිට් වෙනවා. ලබන සතියේ අපි නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳින්න පටන් ගන්නවා. නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳින්න පටන් ගන්නවා කියලා කියන්නේ ඕගලන්ගේ එක්සෑම් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ එසේ පේපර් එකේ රචනා ප්‍රශ්න පත්තරේ එක ප්‍රශ්නයක් සම්පූර්ණයෙන් කරගන්නේ කොහොමද කියන එක කතා කරන්න පටන් ගන්න දවස. ඒ නිසා ලබන සතියේ මිස් කරගන්න එපා. ඒ නොලෙජ් එක නැතුව ඔයගලාට නෙට්වර්ක් ඩයග්‍රෑම් කම්ප්ලීට් කරගන්න බෑ. දැන් ඔයගලන්ගේ ඔය පොත පිටිපස්සේ තියෙනවා ප්‍රශ්න 13ක් හෝ 14ක් මම දාලා නෙට්වර්ක් ඩයග්‍රෑම් සම්බන්ධයෙන්. ඒ ප්‍රශ්න 13 14ම ලබන සතිය සහ ඊළඟ සතිය කතා බහ කර කර අපි අඳිනවා. එතකොට එතනින් තමයි ඔයගොල්ලෝ තීරුම් අරගන්නේ කොහොමද ඩිවයිස් එකක් නෙට්වර්ක් එකට සම්බන්ධ කරගන්නේ, ඒ ප්ලෑන් එක ඇඳගන්නේ, සිද්ධියක් දුන්නම මොන මොන ඩිවයිසස්ද පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔය ඩිවයිසස් ටික ගැන කතා කරනකොට ඒකට දාලා අපි පොඩි ෂෝට් නෝට් එකක් මේන්ටේන් කරනවා. ඩිවයිසස් මොනවද තියෙන්නේ, සර්වර්ස් මොනවද තියෙන්නේ, ක්ලවුඩ්ස් ජාති මොනවද තියෙන්නේ, රයිට් ප්‍රොටෝකෝල් මොනවද ඒවට අදාළව තියෙන ඔය ටික කතා කරනවා. ඒක නිසා මිස් කරගන්න එපා. මොකද මේ පාඩම මෙහෙම ගොඩ දාගන්නවා කියලා කියන්නේ ඔයාට ලකුණු 15 ෂුවර් ෂොට් අරගන්න පුළුවන්. රයිට් ඒක නිසා ඒක අස් කරගන්න එපා. ඒක මගේ අරගන්න එපා. රයිට් අනිත් ඒවාත් පොඩ්ඩක් දැනුවත් කරන්න. දැන් අද සෙෂන් එකේ 12ක් විතර වගේ ආවේ. ඔයගොල්ලෝ පන්ති 30 දෙනෙක් ඉන්නවා. එතකොට භාගයකට අඩු ප්‍රමාණයක් ඉන්නේ. වීඩියෝ එක හරි බලනවා ඇති කියලා මම හිතනවා. එන්නේ නැති කට්ටිය බලමු. මිස් කරගන්න එපා ඔය දේවල් ටික. රයිට් හරි මම මේ දෙන ප්‍රශ්නේ ලියාගෙන මට ප්‍රශ්නේ කරලා උත්තරේ අද දවස් ඇතුළත හරි එවන්න. ඊට පස්සේ අපි සෙෂන් එක එන්ඩ් කරමු. රයිට් හරි. එතකොට පැරිටි බිට් එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. මම මෙතන පහළ ලියනවා කට්ටිය ලියා ගන්න.
හරි ඕකට ඔගන ටක්ගල උත්තරේ දැන් ලියන්න පුළුවන් එක නිසා හැමෝම උත්තරේ චැට් එකට දාලා එක්සිටෙන්ඩ් රයිට් තැංක you very much රෙකෝඩින් එක මෙතරින් අතර කරන මං මීටින් එක ඉන්නවා ඉතරෝක බලලා චැට්ටකට උත්තර දෙක දාලා එක්සිට වෙන තියෙන්නේ රයිට් හරි ගිහිල්ලෙන්ඩ හෙනම් මන් රෙකෝඩ්